समन्तः चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दस बलधरस्य चतुर्वेशारज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मिस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बन्युनो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दस बलधरस्य चतुर्वेशारज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मिस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बन्युनो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दस बलधरस्य चतुर्वेशारज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मिस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बन्युनो सम्मा सम्बुद्धस्य උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා. මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික
වාසනාවන්ත පින්වත්නි, අද මේ පින්වත් හැමදෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්ම දේශනාව සඳහා ඊ타ත්ම වැදගත් කරුණක් දේශනාව සඳහා තෝරාගත්තා. දේශනාවට තෝරගත්තේ ධම්මපද පාළිහි සඳහන් චිත්ත වග්ගයට අයත් ගාථා රත්නය. ධම්මපද පාළිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් අතර තියෙන අති ගාම්භීර දේශනාවක් ඇතුළත් දේශනා මාලාවක්. වග්ග 26ක් තියෙනවා. ගාථා 423ක් තියෙනවා. මේ ධම්මපද පාළිය අයත් වෙන්නේ නිකාය ග්‍රන්ථවල සූත්‍ර පිටකයට අයත් නිකාය ග්‍රන්ථවල අවසාන පිටකයට. ඒ කියන්නේ කුද්දක නිකායට තමයි අයිති වෙන්නේ. නමුත් අපි බොහෝ වෙලාවට හිතනවා මේ ධම්මපද ගාථා කියලා කියන හරි සරල අර්ථයක් තියෙන ගාථා කියලා. බැලූ බැලමට තේරුම නම් ඉතාම සරලයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ හරියට මේ මහ මුහුදට බහිනවා වගේ වැඩක්. මුහුද මුල හරියනම් ඊතරම් ගැඹුරු නෑ. නමුත් ඇතුළට යන්න ගැඹුර වැඩි. ආන් ඒ වගේ තමයි භාග්‍යවතුන් වහන්සේගේ මේ ධර්මය. අපි වැඩිපුරම උනන්දුයි සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකායට අයත් මේ ග්‍රන්ථ සූත්‍ර හදාරන්න. බොහෝ දිනෙක දීඝ නිකාය සූත්‍ර කියවන්න බොහෝ දෙනෙක් ඊතරම් කැමැත්තක් නැහැ. මොකද ඒකට හොයලා බැලුවම දීඝ නිකාය සූත්‍ර අති දීර්ඝයි. ඒ දීර්ඝ බව වැඩි නිසා හිතෙනවා මේක ගොඩක් අමාරු ඇති කියලා. නමුත් පින්වතුනි, පාසලේ යම් විෂයකට අයත් පෙළ පොත් තියෙනවා. ඒ පෙළ පොත්වල මුලින් තියෙන පාඩම් තරමක් සරලයි. නමුත් අගට යන්න තියෙන පාඩම් වල ගැඹුරු බව වැඩි. එහෙමනම් ආන් ඒ වගේ තමයි දීඝ නිකාය සූත්‍ර පින්වතුනි හැම එකකටම වඩා හරි සරලයි. මජ්ක්‍ධිම නිකාය සූත්‍ර දීඝ නිකාය සූත්‍ර තරම්ම සරල නොවනත් යම් මට්ටමකට සරලයි. හැබැයි දීඝ නිකාය සූත්‍ර වලට වඩා තරමක් ගැඹුරුයි.
සංයුක්ත නිකාය සූත්‍රය ඊටත් වඩා ගැඹුරුයි. අංගුත්තර නිකාය සූත්‍රය ඊටත් වඩා ගැඹුරුයි. කුද්දක නිකායේ තිබෙන දේශනාවල් ඊටත් වඩා ගැඹුරුයි. එනම් මේ කුද්දක නිකායට තමයි ධම්මපදයේ අයත් වෙන්නේ. එමනම් ඒ ධම්මපදික ගාථාවක් ගත්තොත් විස්තර කරන්න ගත්තොත් පින්වතුනි සූත්‍ර පිටකේ කොටසුත් එකතු කරන්න පුළුවන්. අභිධර්මයේ පිටකේ කොටසුත් එකතු කරන්න පුළුවන්. විනය පිටකේ කොටසුත් එකතු කරන්න පුළුවන්. ඒ තරම් ගැඹුරු බවක් පින්වතුනි මේ පද 4ක් තියෙන එක ගාථාවක තියෙනවා. අද තෝරගත් එහෙම ගාථාවක් අපේ පින්වතුන්ට දේශනා කරන්න. දිසෝ දිසං යන්තං කෛරා වේරි වාපන වේරිනාං මිච්ඡාපන හිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. අපේ භාග්‍යවතුන් වහන්සේ එක්තරා සිදුවීමක් ආශ්‍රය කරගෙන දේශනා කරපු ගාථා රත්නයක්. බුදුරජාණන් වහන්සේ දවසක් සවැත් නුවර වැඩ වාසය කරන කාලෙක අනේපිඩු සිටුතුමාගේ ගවයන් බලා ගන්න. ගවයන් රකින්න නන්ද කියලා එක්තරා ගොපල්ලෙක් හිටියා. මේ නන්ද ගොපල්ල දවසක් බුදුරජාණන් වහන්සේගේ බණක් අහනවා. ඒ ධර්ම දේශනාව නිමා වෙනකොට නිවැරදි තිසරණේ පිහිටලා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවක් හිතේ ඇති කරගන්නවා. නන්දනම් ගොපල්ලා එතෙන් පටන් බුදුරජාණන් වහන්සේට දානයක් දෙන්න හිතේ පුදුම ආශාවක් තිබුණා. ඒ නිසාම භාග්‍යවතුන් වහන්සේට අවස්ථා ගණනාවක් දැන්නුවා. ස්වාමීනි මට ඔබ වහන්සේට දානයක් පිළිගන්න ඕන. මට ඒකට අවස්ථාවක් දෙන්න. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඒ ඉල්ලුප එක අවස්ථාවකදීවත් නන්ද ගොපල්ලට දානිකට ඉඩක් වෙන් කළේ නැහැ. හැම අවස්ථාවකම ප්‍රතික්ෂේප කළා. මොකද ඒකට හේතුව? ඒ එක තැනකදීවත් නන්ද ගොපල්ලගේ නුවණ ප්‍රඥාව ධර්මය හරියට අවබෝධ කරගන්න මට්ටමට දියුණු වෙලා තිබුණේ. භාග්‍යවතුන් වහන්සේ කියලා කියන්නේ සර්වඥතා ඥානයකින් යුක්ත මහා උත්තමයන් වහන්සේ නම. උන්වහන්සේ දන්නව පින්වතුනි යමක් කරනකොට ඒක මොන වෙලාවෙද කරන්න ඕන කියලා. නමුත් සමහරට අපේ ප්‍රඥාවට ඊට වඩා වෙනත් දේවල් තමයි භාග්‍යවතුන් වහන්සේගේ ඥානය සම්බන්ධයෙන් හිතෙන්නේ. සමහරට එහෙම සැක පහල කළා අපි ප්‍රශ්න කරනවනේ. ඇයි භාග්‍යවතුන් වහන්සේ අඟුලිමාල කුමාරයා මිනිසු 999ක් මරණකම් හිටියේ? ඒ කියන්නේ අපිට හිතෙනවා භාග්‍යවතුන් වහන්සේ ඊට කලින් ගිහිල්ලා බේර ගන්න තිබුණා නම් හොඳයි කියලා. ඒ අපිට හිතෙන විදි. නමුත් ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ නමකගේ හිතට හිතෙන සිතුවිලි නම් අපේ හිතකින් තබා මහා ප්‍රඥාවක් තිබෙත සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් පින්වතුනි හිතන්නට බෑ. භාග්‍යවතුන් වහන්සේ යමක් කළොත් කරන්නේ ඒකේ අර්ථයක් ඇති දෙයක් මිසක් අර්ථයක් නැතුව නෙමෙයි. යමක් ප්‍රකාශ කරොත් කරන්නේ
අවබෝධ කරගෙන මිසක් අවබෝධ නොකරගෙන නෙමෙයි. අපේ පින්වතුන්ට මතක ඇති බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේ. උන්වහන්සේ විශේෂ අග්‍රස්ථානයක් ලැබපු මහ උත්තමයන් වහන්සේ නම. කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් මේ ලෝකේ නිර්වාණ අවබෝධය කරගත්තු මහතෙරුන් වහන්සේ නම. අපේ පින්වතුන්ට මතක ඇති බාහ්‍ය දාරුචීරිය නම් මේ තැනැත්තා බුදුරජාණන් වහන්සේගේ ළඟට එන්නේ දරපතුරු වලින් ශාරීරිය වශාගෙන. එහෙම එන්නත් එක්තරා හේතුවක් තිබුණා. මොහොතේ අතරමං වෙලා තමන් වෙලදාම ගියපො නැව කුණාටුවකට අහු වෙලා ගොඩට එනකොට වස්ත්‍රයක්වත් ශාරීරියේ තිබුණේ නැහැ. නමුත් තමන්ගේ ශාරීරිය දරපතුරු ටිකකින් වසාගෙන තමයි ජීවිතය ගත කළේ. මෙහිම හිටපු මේ බාහ්‍ය දාරුචීරිය තමන්ගේ තිබිච්ච මේ නැතිකම තමන් ලොකු ප්‍රයෝජනයකට ගත්තා. ඒ කාලේ මිනිස්සු හරියට ගරු කරා අත්හරින මිනිසුන්ට. හැබැයි බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලේ නොඑක් අන්තවලට ගියපු මිනිසුත් හිටියා. නිගණ්ඨනාථ පුත්‍රවැනි ශාස්ත්‍රවරු. මිනිස්සු ඇවිල්ලා මේ බාහ්‍ය දාරුචීරිය නම් මේ තැනැත්තට වඳින්න පටන් ගත්තා. මේ සියල්ල අත්හැල ශාස්ත්‍රවරයෙක් කියලා. රහත් බව ලැබපු පුද්ගලයෙක් කියලා වඳින්න පටන් ගත්තා. ඒකෙන් ලැබිච්ච ලාභ සත්කාර වලට ගිජු වුණා. ඔහු හිතුව ඇත්තටම එහෙනම් මම රහත් වෙලා ඇති කියලා. කල්යාණ මිත්‍ර බ්‍රහ්මයෙක් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙන් පැමිණිලා ඒ ආර්ය බ්‍රහ්මීන් වහන්සේ කියනවා ඔබ රහත් වෙලත් නැහැ. රහත් වෙන මඟ දන්නෙත් නැහැ. රහත් වෙන මඟ දන්න එකම පුද්ගලයයි ඒ තමයි ලෞතර භාග්‍යවතුන් වහන්සේ කියලා මාර්ගය පෙන්නනවා. අන්න ඒ වචන ටික අහනකොටම බාහ්‍ය දාරුචීරිය මොකද කළේ? බුදුරජාන් වහන්සේ හොයාගෙන ගියා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. කලබලෙන් ගියපු මේ බාහ්‍ය දාරුචීරිය බුදුරජාණන් වහන්සේගේ පසුපසින් ගිහිල්ලා කියනවා ස්වාමීනි මට අනුකම්පා කළ බණ ටිකක් කියන්න. නමුත් ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ කියනවා දැන් බණ කියන වෙලාව නෙමෙයි. දැන් මේ මං දානෙට වඩින වෙලාව. නැවතත් කියනවා ස්වාමීනි මට බණ ටිකක් කියන්න. එතකොටක් කියනවා බාහ්‍ය මේ බණ කියන වෙලාව නෙමෙයි. මම මේ දානෙට වඩින වෙලාව. එතකොට කියනවා ස්වාමීනි ඔබ වහන්සේ දන් වල දැලෙනකොට මං ඉඳීද දන්නෙත් නෑ නොඉඳීද දන්නෙත් නෑ. ඒ නිසා ස්වාමීනි මට අනුකම්පා කරලා ධර්ම දේශනාවක් මේ වෙලාවේ කරනසේක්වා කියලා ආරාධනා කළා. දැන් භාගතුන් වහන්සේ බණ කිව්වා. සතර පද ගාථාවක් වාක්‍ය 4යි ප්‍රකාශ කරේ. නමුත් භාග්‍යතුන් වහන්සේ බෑ කියප එකක් ඒ වෙලාවේ කළා. ඇයි එහෙම කළේ? ඇත්තටම භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ බණ කියන නෙමෙයි නොහිටියේ නෑ. උන්වහන්සේ බණ කියනවා. නමුත් ඒ භාග්‍යතුන් වහන්සේ තුන් වතාවක් ඒක ප්‍රතික්ෂේප කළේ. බාහ්‍ය දාරුචීරිය හාමුදුරුවන්ගේ හිත ධර්ම කාරණාව වැටහෙන තැනට ගන්න ඕන නිසා. මොකද දැන් ඉන්නේ විසිරුණු සිතක් එක්ක. ඒ විසිරුණු සිතින් ඉන්නකොට බණ තේරෙන්නේ නැහැ.
භාග්‍යතුන් වහන්සේ කාරණාව දන්නවා. භාග්‍යතුන් වහන්සේ තමන්ගේ දැන් හිත නොඑක් අරමුණු ඔස්සේ ගමන් කරලා විසිරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ අර ප්‍රතික්ෂේප කිරීම තුල බාහ්‍ය දාරුචීරිය තෙරුන් වහන්සේගේ හිත එක තැනකට ගෙනාවා. අනේ බුදුහාමුදුරු දැන් මට බණ කියන්නේ නෑ කියන තැනට. එතකොට නොඑක් අරමුණු ඔස්සේ ගමන් කරපු මේ හිත එක තැනකට අරගෙන භාග්‍යවතුන් වහන්සේ බණ කිව්වා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ යමක් කරනවා නම් ඒ කරන දේ පිළිබඳ පින්වතුනි අපට හිතන්නට බෑ. අපට තීරණය කරන්නත් බෑ. මේක මෙහෙමයි වෙන්නේ. මේ දේ මෙහෙම තමයි විය යුත්තේ. කවදාවත් පින්වතුනි ඒ දේ අපට තීරණය කරන්න බෑ. නමුත් අපි සමහර වෙලාවට යම් කරන ප්‍රකාශات එක්ක හිතෙන්නේ අපට වැටහිච්ච ප්‍රමාණයට භාග්‍යවතුන් වහන්සේට වැටහිලා නැහැ වගේ. නමුත් කවදාවත් එහෙම හිතන්නට එපා. මොකද ලෞතර භාග්‍යවතුන් වහන්සේගේ ඥාණයෙන් යමක් කරනවා නම් ඒ තමයි හොඳම දේ තමයි භාග්‍යවතුන් වහන්සේ කරන්නේ. දැන් නන්ද ගෝපල්ලා අවස්ථා ගණනාවක් භාග්‍යවතුන් වහන්සේට දානෙට ආරාධනා කරනවා. නමුත් වඩින්නේ නැහැ. නමුත් එක්තරා දවසක් භාග්‍යවතුන් වහන්සේ වඩින තීරණය කළා. භාග්‍යවතුන් වහන්සේ වඩම්මවලා භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන භික්ෂු මහා සංඝරත්නයට පංචගෝ රසයෙන් දින 7ක් එක දිගට දන් දුන්නා. 7 වෙනි දවසේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්ම දේශනාවක් අසා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම තුන නැසලා උතුම් සෝතාපට්ටි ඵලයට පත් වුණා. දැන් නන්ද ගෝපල්ලා සෝවාන් වහන්සේ නම. භාග්‍යවතුන් වහන්සේ දේශනාව නිමාවට පත් කළ දැන් විහාරයට වඩිනවා. නන්ද ගෝපල්ලා බුදුරජාණන් වහන්සේගේ පසුපස්සේ භාග්‍යවතුන් වහන්සේගේ පසුපස්සෙන් ගමන් කරනවා. මදදුරක් පැමිණෙන නන්ද ගෝපල්ලට භාග්‍යවතුන් වහන්සේ කියනවා ගෝපල්ල දැන් නවතින්න. මා පසුපසාව කියලා නුඹට ප්‍රයෝජනයක් නැහැ. දැන් නුඹ නවතින්න. භාග්‍යවතුන් වහන්සේගේ අනින් නන්ද ගෝපල්ල නැවතුණා. ආපස්සට හැරිලා යන්න පිටත් වෙනකොට එක්තරා වැද්දෙක් විදපු ඊතලයක් වැරදිලා ඇවිල්ලා මේ නන්ද ගෝපල්ලගේ ඇඟ පසාරු කරලාගෙන යනවා. නන්ද ගෝපල්ල එයින්ම එතනම මරණයටපත් වෙනවා. භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට මේ කාරණාව කියනවා. ස්වාමීනි නන්දතෙම වැද්දෙකුගේ ඊතල පහරින් මරණයටපත් වුණා. ස්වාමීනි ඔබ වහන්සේගේ පසුපස්සේ නොගියා නම් ගියේ නැත්තම් සමහර වෙලාවට මේ නන්ද ගෝපල්ලට මේ අනතුර වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ කියනවා මහණේ මගේ පසුපසින් ආවත් මගේ පසුපසින් නාවත් ඔහුට මේ මරණේ කාන්තේම සිද්ධ වෙනවමයි. ඒ මරණයෙන් ඔහුට නිදහස් වෙන්න මාර්ගයක් නැහැ. කොහොමද කියනවනම් මේ සතර දිසාවට සතර අනු දිසාවට කොයි පැත්තකට ගමන් කළත් මේ නන්ද ගෝපල්ලට ඒකාන්තයෙන්ම මේ මරණය උරුම වෙනවා. මොකක් නිසාද? සසරේ කරගත්තු අකුසල කර්මය නිසා. ඒ සසරේ කරපු අකුසල කර්මයෙන් නිදහස් වෙන්න නම් බෑ. නමුත් මේ ජීවිතේ කරගත්තු ලබාගත් ජීවිතෙන් නම් සංසාරේ බොහෝම කෙටි කාලයකින් මේ සසර ගමන
නිමාවටපත් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා. අන්නේ කාරණාව තේරුම් කරන භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ ගාථා රත්නය දේශනා කරනවා. දිසෝ දිසං යන්තං කෛරා වේරි වාපන වේරීනාං. දිසෝ දිසං යන්තං කෛරා. මේ දිස කියලා කියන්නේ සොරාට. දිස කියන වචනේ සොරාට හඳුන්වන්නේ අන්‍ය වූ අය ප්‍රිය නොකරන නිසා. අන්‍යයන් විසින් ප්‍රිය නොකරන නිසා සොරාට දිස කියලා කියනවා. නිසා මෙතන කියනවා භාග්‍යවතුන් වහන්සේ යම්කිසි සොරෙක් දැක ඔහුව විපතකට පත් කරනවා නම්. මොකද මේ සොරෙක්ව විපතකට පත් කරනවා කියලා කියන්නේ? අපි හිතමු කාගේ හරි මිනිස්සෙකුගේ ළඟ තියෙන භාණ්ඩ, එහෙම නැත්නම් අඹදරුවන්, ඥාතීන් මොවුන්ව නසන්න පුළුවන්, ඔවුන්ට කරදර කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔවුන්ගේ ළඟ තියෙන දේවල් හොරාගෙන යන්න පුළුවන්. මේකට කිපෙන මිනිස්සුયો මොකද කරන්නේ? ඒකට කිපෙන මිනිස්සුયો තමන්ගේ දේවල් සොරකම් කරගත්තු නිසා, තමන්ගේ අයව නසපු නිසා අර සොරකම් කරපු හොරත් එක්ක වෛරයක් ඇති කරගන්නවා. සමහර වෙලාවට මේ පීඩාවට විපතටපත් වෙච්ච මිනිසයා එක්ක හොරකම් කරපු පුද්ගලයාව හෝ නසන්න පුළුවන්, ඔහුගේ භාණ්ඩත් හොරකම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ට වෙච්ච අසාධාරණ කමින් පීඩාවටපත් වෙච්ච මේ මිනිසයා යම් යම් අයගේ භාණ්ඩ හොරකම් කරන තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒකයි සඳහන් කරේ යම් බඳු සොරෙක් දැක ඔහුට යම් විපතක් කරන්නේද? බද්ධ වෛර ඇත්තෙකෝ එබඳුම බද්ධ වෛර ඇත්තෙකු දැක ඔහුට යම් අවඩක් කරන්නේද? වේරී වාපන වේරීනා. හැබැයි මේ සම්බන්ධතාවයේ පින්වතුනි සමහර වෙලාවට බොහෝ කාලයක් යන්න පුළුවන්. අපි හිතමු පවුල් දෙකක් තියෙනවා. මේ පවුල් දෙක අතරේ ආරවුලක් ඇති වෙනවා. එහෙම නැත්නම් ගම් දෙකක් තියෙනවා. මේ ගම් දෙක ඇතුලේ ආරවුලක් ඇති වෙනවා. කෙනෙක් ගිහිල්ලා එක ගමක කෙනෙක් මරනවා. තමන්ගේ ගමේ කෙනෙක් මැරුවා කියලා අනිත් ගමේ කෙනෙක් තව පිරිසක් ඇවිල්ලා මරනවා. ඒ පිරිස තමන්ගේ ගමේ කෙනෙක් මැරුවා කියලා අර ගමේ ගිහිල්ලා පිරිසක් කෙනෙක්ව මරනවා. නමුත් මේක බොහෝ දුර ගමනක් යන්නේ නෑ. බොහෝම කෙටි කාලෙකින් එක්ක සියල්ලෝම මැරලා හරි ওই ප්‍රශ්නේ විසඳෙනවා. ඒක අවුරුදු ගණන් ඒ තරම් කාලයක් යන්නේ නෑ. ඕනනම් අවුරුදු 5ක් 10ක් ඒ වගේ කාලයක් වෙනකොට ওই ප්‍රශ්නේ විසඳෙන්න පුළුවන්. මොකක්ද ඇති වුණු ප්‍රශ්නේ? එක පිරිසක් ඇවිල්ලා තවත් පිරිසක් ඝාතනය කිරීමේ වෛරය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, කෙනෙක් තවත් කෙනෙකුට යම් විපත්තියක් කරනවා නම් තමන්ට විපතක් කරපු නිසා ඒක යම් භයානක බවක් තියෙනවා. හැබැයි ඊට වඩා භයානක බවක් තියෙනවා අපේ ජීවිත තුළ. මොකද්ද? මිච්ඡා පනිහිතං චිත්තං. මොකද මේ මිච්ඡා පනිහිතං කියලා කියන්නේ? මිච්ඡා පනිහිතං කියන්නේ වරදවා තැබූ චිත්තං සිත. වැරදියට පිහිටුවාගත්තු සිත මොනවයින්ද? දස අකුසල කර්මපතවලින්.
යමෙක් දස අකුසල කර්මපතයන්ගෙන් තමන්ගේ සිත දූෂ්‍ය කරගත්තා නම්, යම් අකුසලයක් තමන් කරගත්තා නම්, ප්‍රාණඝාතයක් වේවා, සොරකමක් වේවා, කාමයේ වර්ධවා හැසිරීමක් වේවා, බොරු කිවීමක් වේවා, මෙවැනි ආකාරයේ කිසියම්ම හෝ වරදවා පිහිටුවාගත්තු සිතක් තියෙනවා නම්, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ වැරදියට ගත්තු හිත නිසා ඔහුව නසනවලු ඊට වඩා බොහෝ කාලයක්. පාපියෝ නම් තතෝ කරේ. ඒ තමන්ගේ හිත නිසා තමන් කරගත්තු අකුසල කර්මය තමන්ව නසනවලු අර හොරෙකුට යම්කිසි විපත්තියක් කරලා ඇති කරගත්තු වෛරයට වඩා ඊට වඩා බොහෝ කාලයක් තමන්ගේ හිත වර්ධවා පිහිටුවා ගත්තු නිසා තමන්ව නසනවලු. පිටුතර බුදුරජාණන් වහන්සේ මේ කාරණාවෙන් පෙන්වල දෙනවා මොකද්ද? අපගේ හිත අපගේ සිතට නොයෙක් කෙලෙස් සිතුවිලි ඇවිල්ලා ආපු කෙලෙස් සිතුවිලි අපි ක්‍රියාත්මක කරනවා. දැන් උදාහරණයක් හැටියට ගමු. ඔන්න අපි ළඟට අපට කරදරයක් කරන්න පුළුවන් සතෙක් ඉන්නවා. එහෙම නැත්නම් අපට හිංසාවක් කරන සතෙක් ඉන්නවා. අපි හිතමු එදිනෙදා ජීවිතයේ මිනිස්සුගේ අතින් වෙන මදුරුව මරනවා කියන එක. සාමාන්‍යයෙන් යම් මිනිස්සුන්ගේ අතින් මදුරුව මැරෙනවා. මේ මිනිස්සු මදුරුවෙක් තමන්ගේ ඇඟට වහනකොට ඒ මදුරුව නිසා තමන්ට ඇති වෙන වේදනාව ඉවසා දරා ගන්න බැරුව දැන් ඔන්න හිතේ උපදිනවා මරණවා කියලා සිතුවිල්ල. මරණවා කියලා සිතුවිල්ලක් දැන් තමන්ගේ හිතේ උපදිනවා. ඒ සිතුවිල්ල ඉපදිලා එතනින් නතර වෙන්නේ. මරණ චේතනාව ආවා. ඊළඟට අතක් ඔසවලා ඒ මදුරුවව මරලා ප්‍රාණඝාතය කියන්නා වූ මේ අකුසල කර්මපතය දැන් උන්න තමන් කරගත්තා. ප්‍රාණඝාතය කියන මේ අකුසල කර්මපතය දැන් උන්න තමන් කරගත්තා. දැන් මැරුවේ මදුරුවෝ එක්කෙනයි. එක මදුරුවයි මැරුවේ. සාමාන්‍යයෙන් පින්වතුනි ධර්මයේ සඳහන් කරලා තියෙනවා අසුරක් ගහනකොට අපි ඇඟිලි දෙක එකට එකතු කරලා අසුරක් ගහනකොට ඒ අසුර ගසන පුංචි වෙලාව තුල අපේ සිතේ සිතුවිලි ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. කී වතාවක්ද? කෝටි වාර ගානක්. කෝටි වාර ගානක් පින්වතුනි මේ සිතේ සිතුවිලි ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. අභිධර්මයේ පිළිබඳව යම් දැනුමක් තියෙන කෙනෙක් ඉන්නවා නම් වැටහෙයි ඒ සිත ගමන් කරනකොට ගමන් කරන්නේ චිත්ත වීති වශයෙන්. චිත්ත වීතියක් කියලා කියන්නේ චිත්තක්ෂණ 17ක් තියෙන සිතුවිලි ප්‍රමාණයකට. සමහර ලාවට මේ චිත්ත වීති අවස්ථානුකූලව වෙනස් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මරණාසන්න චිත්ත වීතිය පින්වතුනි සිත් 15යි තියෙන්නේ. මරණාසන්න චිත්ත වීතිය සිත් 15යි තියෙන්නේ.
අපිට මේ කාරණාව වටහාලා දෙන්න ගියොත් බොහෝ කාලයක් ගත වෙනවා. චිත්ත වීතියක් කියලා කියන්නේ මොකක්ද කියලා. නමුත් හිතන්නකෝ සිතුවිලි 17ක් තියෙනවා කියලා. ඒ සිතුවිලි 17 අපි හිතමු එවැනි චිත්ත වීති කෝටියක් ඇති වුණා. චිත්ත වීති කෝටියක් නම් චිත්තක්ෂණ වශයෙන් ගත්තොත් සිත් කෝටි 17ක් ඇති වෙලා තියෙනවා. මොන වෙලාවේද? මధుරව මරණ වෙලාවේ. මధుරව මරණ වෙලාවේ චිත්ත වීති කෝටියක් ඇති වුණා නම් චිත්තක්ෂණ එක සිතක 17ක් ගානේ කෝටි 17ක් දැන් සිතුවිලි මේ හිතේ ඇති වෙලා පැවිතිලා ගිහිල්ලා ඉවරයි. මොන වෙලාවේද? මధుරව මරණ වෙලාවේ. ඒ කෝටි 17න් පිටුතර කෝටි 10ක්ම විපාක සිත්. ඒ කියන්නේ පෙර භවයේ කරපු කර්මය නිසා විපාක හැටියට තමයි සිත් 10ක්ම මේ හිතේ උපදින්නේ. මధుරෙක් වැහිම, මధుරේ බව දැන ගැනීම, මේවට වෙන වෙනම නම් තියෙනවා. ඊළඟට දැන් තීරණය කරනවා මම මේ මధుරව මරනවද? ඒ වගේ වෙන වෙනම ඒවට නම් තියෙනවා. එතකොට තීරණය කරයින් පස්සේදී ඒ අතර කාලය තුල සිත් 7ක් වැඩ කරනවා. ඒ සිත් 7ට කියනවා පින්වත්නි ජවන් සිත කියලා. ඔන්න ඔය ජවන් සිත් 7 කියලා කියන්නේ නැවත අනාගතයේ අලුතෙන් විපාක දෙන කර්ම රැස් කරන සිත්. එතකොට සිත් 7ක්ම සිත් 10ක්ම පෙර භවයේ කරපු යම් කර්මවල විපාක ඒක නවත්තන්න කොහොමවත් බෑ. හැබැයි ඔය 7 කියලා කියන්නේ අපි තීරණය කරන දෙයක්. මම මේකෙන් මොකද්ද කරන්න කියලා අපි තීරණය කරන දෙයක් තමයි ඔය 7 කියලා කියන්නේ. ඒවට කියනවා ජවන් සිත් කියලා. ඒක විපාක සිත් නෙවෙයි. අලුතෙන් සසරට විපාක ඇති කරවන්න රැස් කරගන්න කර්ම. ඒ කියන්නේ අපි කියන්නේ අර සියල්ලම කර්මයෙන් වෙන්නේ නැහැ කියලා. සියල්ලම කර්මයෙන් වෙන්නේ නැහැ. මොකද යම් තැනකදී අපට තීරණය කරන්න පුළුවන් තැනකුත් එනවා. ඒකට තමයි ජවන් සිත් 7. ඔන්න ඔය ජවන් සිත් 7 එක මధుරෙක් මරනකොට මම සඳහන් කළා කෝටි 7ක් දැන් ඇති වෙලා තියෙනවා. කෝටි 17ක් නම් 10ක් අයින් වෙනවා විපාක සිත් නිසා. කෝටි 7ක් දැන් තියෙනවා ජවන් සිත්වල. ඒවා නැවත අලුතින් ඉපදෙන කර්ම. එහෙමනම් සරලව කියනවා නම් එක මధుරෙක් මරණ වෙලාවේ කෝටි 7ක් ජවන් සිත් ඇති වුණා නම් පින්වතුනි හිතන්න අනාගතේ කෝටි 7 වතාවක් පින්වත්නි අපි මధుරව වගේම මරණ කර්ම එකතු කරගත්තා කියලා. අනාගතේ කෝටි 7 වතාවක් අර මధుරව මරපු විදියටම කර්මානුරූපව කියලානේ කියන්නේ. ඒ මధుරව මරණ විදියටම සංසාරේ කෝටි 7 වතාවක් මැරෙන විදියේ කර්ම දැන් උන අපි එකතු කරගත්තා. දැන් උන අපේ අකුසල ගිනුමේ තැම්පත් වුණා එක මధుරෙක් මරලා කෝටි 7 වතාවක් මැරෙන කර්ම. ඕකෙන් හැබැයි ඉවත් වෙන කොටසකුත් තියෙනවා. කොහොමද ඉවත් වෙන්නේ? පළවෙනි ජවන් සිතට කියනවා ditta ධම්ම වේදනීය කර්මය. එතකොට 7 වතාවක් නිසා කෝටි 7ක් නිසා එනම් පළවෙනි කෝටියම එන්නේ මොන කර්ම හැටියටද? ditta ධම්ම වේදනීය කර්මය. ditta ධම්ම වේදනීය කියන්නේ මේ භවයේම විපාක දෙන කර්ම. එහෙනම් අර මధుරවා මරපු එකේ විපාකය මේ ආත්ම භාවයේ කෝටි වතාවක් විපාක දෙන්න ඕන. එක්කෙනෙක් කෝටි වතාවක් මැරෙන්නේ නැහැනේ. එක්කෙනෙක් මැරෙන්නේ එක වතාවයි. එහෙමනම්
$99,99,999 වාරයක් තිබුණ මේ භවයේ මැරෙන්න ඒ ටික ඔක්කොම මොකද වෙන්නේ? අහෝසි වෙනවා. අන්න එහෙම කර්ම අහෝසි වෙන්නේ. ඊළඟට පින්වතුනි ඔය ජවන් සිත් 7 හත්වෙනි සිතට කියනවා උපපජ්ජ වේදිනී කර්මය. උපපජ්ජ වේදිනී කියන්නේ කර්මයේ කරපු භවයේ ඉඳලා දෙවනි ආත්ම භාවයේ විපාක දෙන එකට කියන උපපජ්ජ වේදිනී කර්මය. එහෙමනම් දෙවනි ආත්ම භාවෙත් කෝටියක් තියෙනවා මැරෙන්න. නමුත් දෙවනි ආත්ම භාවෙත් අපට කෝටියම විපාක දෙන්නේ. මොකද කෝටි වතාවක් මැරෙන්නේ නෑනේ. එක වතාවයි මැරෙන්නේ. එහෙමනම් ඒ මදුරුවා මරපු නිසා විදියට නම් විපාක දීලා දෙවනාත්ම භාවයේ මැරුණේ. ඔන්න එකක් ගෙවුණා. එතකොට ඉතුරු වෙනව කොච්චරක්ද? 99,99,999ක්. ඒකත් අහෝසි වෙනවා. දැන් උන කෝටි දෙකක් ඉවරයි. ආත්ම දෙකට. තුන්වෙනි ආත්ම භාවයේදී වෙනකොට දැන් මදුරුවා මරපු කර්ම ඉතුරු වෙලා තියෙනවා කොච්චරද? කෝටි 5. පින්වත්නි එහෙමනම් හිතන්න ඔය කෝටි 5ට කියන්නේ අපරාපරිය වේදනීය කර්මය. යම් අවකාශයක් ලැබෙනවා නම් ඒ ලැබිච්ච අවකාශයේදීම විපාක දෙනවා අපරාපරිය වේදනීය කර්ම. කවදටද නැති වෙන්නේ? අවස්ථා දෙකදී. එකෝ කෝටි 5 වතාවක් මැරිලා ඉවර වෙනවා. එහෙම නැත්නම් රහත් බව ලැබපු දවසේ අහෝසි වෙනවා. ඔය දෙකෙන් හැරෙන්න ඔය කෝටි 5 වතාව නම් නැති වෙන්නේ නැහැ. ඒතර බුදුහාමුදුර මෙතන දේශනා කරනවා මොකද්ද? මිච්ඡා පනිහිතං චිත්තං. තමන්ගේ හිත වරදවා පිහිටුවා ගත්තොතින් පාපියෝ නම් තතෝ කරේ. ඒ පව තමන්ට හතුරුකම් කරනවලු ඊට වඩා වැඩිපුර. කියන්නේ තමන්ගේ හිත දස අකුසල කර්මපතියන්ගෙන් එකකට හරි හසු වෙලා තමන්ගේ හිතින් යම් අකුසල කර්මයක් කරගත්තොත් තමන්ට විපාක තමන්ට දඬුවම් කරනවා තමන්ට අනර්ථයක් සලසවනවා කොච්චර කාලයක්ද? ඊට වඩා 100,000 වාරයක්. එතකොට හිතන්න මදුරුවෙක් මරණ වෙලාවේ විපාකයේ ওই තරම නම් ඊට වඩා වැඩි සතෙක් මැරුවොත් සමහර අය දවසකට කොච්චරනම් මදුරුව මරනවද? එතකොට හිතන්න ওই හැම කර්මයක්ම අපට විපාක දෙනවා. එහෙනම් මේ භවයේ නෙවෙයි අපේ සංසාරේ පටන් ගැනීම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ අනමතක් ගෝයම් භික්කවේ සංසාරෝ පුබ්බහා කෝටින පඤ්ඤායති. මේ සසර ගමන අනවරාග්‍රයි. අනවරාග්‍ර වූ සංසාර ගමනේ ආපු ගමන් මග භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පණවන්න බෑ. එවන් කාලයක අපි කොයිතරම් නම් පින්වතුනි අකුසල කර්ම රැස් කරගෙන තියෙනවද? දැන් මේ බණහන වෙලාවේ මේ බණහන වෙලාවේ පින්වතුනි කවුරු හරි කෙනෙක් මෙතනට ඇවිල්ලා බෝම්බයක් දැම්මොත් ඒ බෝම්බේ දානකොට ඒ බෝම්බේ පත්තු වෙලා මැරෙන කර්ම අපි ළඟ තියෙනවා. මේ ගොඩනැගිල්ල කඩම් වැටිලා අපි ඔක්කොම මැරෙන කර්ම අපි ළඟ තියෙනවා. මේ වෙලාවේ ගින්නක් ඇති වෙලා හරි මැරෙන කර්ම අපි ළඟ තියෙනවා. නමුත් පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අකුසල කර්මයට වඩා ප්‍රබලයි බලවත් මොනවද? කුසල කර්මය. කුසලය කියන එක බලවත්. අන්නේ කුසලයේ බලවත් භාවයේ නිසා මේ වෙලාවේ ගොඩනැගිල්ල කඩන් වැටිලා හරි ගින්නක් ඇති වෙලා හරි බෝම්බයක් ගහලා හරි මොනියම් හෝ ක්‍රමයකින් කර්මයක් අපට විපාක දෙනාවට අර අකුසල කර්මයේ බලවත්කම නිසා අර අකුසල කර්මය යට කරගෙන ඉන්නවා. එක උදාහරණයක් සඳහන් කළොත් අපේ මුගලන් හාමුදුරුවෝ මුගලන් මහරහතන් වහන්සේක භවයක තමන්ගේ අම්මටයි තාත්තටයි දෙන්නට ගහනවා. අපේ පින්වතුන්ගේ කතාව දන්නවා. සමහර අය නම් කියනවා මැරුවා කියලා. නමුත් මරලා නෑ. ජාතක කතාවේ තියෙන්නේ ගහලා තියෙනවා. ඒ ගහලා අම්මවයි තාත්තවයි නැවත පෝෂණය කරලා තියෙනවා. නමුත් අර ගහපු කර්මයේ තියෙනවනේ.
පින්වතුනි, මුගලන් මහරහතන් වහන්සේ සසරේ කරපු පින බලවත් නිසා නිවන් දකින ආත්ම භාවයේ වෙනකම පින්වතුනි කර්මී විපාක දීලා නැහැ. අම්මට තාත්තට ගහපු කර්මය විපාක දීලා නැහැ. හැබැයි කර්මය කියන එක නම් අති භයානකයි. අවකාශයක් ලැබෙන යම් තැනකද ලැබෙන තැනදී පින්වතුනි විපාකය ලැබෙනවා. සසර ගමන නිමාවටපත් කරන්නට, වීරිය වඩන්නට ධර්ම ශ්‍රාවක ඔබ හැම දිනාටම හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබේවා කියන බලාපොරොත්තුවෙන් අපි අද මේ දේශනාව නිමාවටපත් කරනවා. හොඳයි, එහෙමනම් අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විදියට මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ පියදාස වන්‍යාරච්චි මහත්මයාගේ, සෝමාවති එදිරිසුංග්‍රිය මහත්මියගේ ආදරණීය දූදරු පිරිස විසින්. ඒ පින්වතුන් අද මේ නිවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව පවත්වන්නට විශේෂ අරමුණක් කරගෙන තිබෙන්නේ දේශනාව සිදු කරන අද දවසේ අකුරැස්ස නිමලව පියදාස වන්‍යාරච්චි මහත්මයාගේ 89 වන ජන්මදිනය නිමිති කරගෙන එතුමාට පුණ්‍යානුමෝදනා කරලා ආශිර්වාදේ කරන්නට සත්පුරුෂ දරුවෝ පිරිසක් එකතු වෙලා තමන් හදා වඩා පෝෂණය කරපු තමන්ගේ සත්පුරුෂ පියාණන්ට දෙන්න පුළුවන් මේ ලෝකේ ලොකුම උපන්දින තෑග්ගකොයි අද ඒ දරුවෝ ටික එකතු වෙලා මේ විදිහට ලබලා දුන්නේ. අද කාලේ බොහෝ දෙනෙක් දෙමව්පියෝ දරුවන්ගේ උපන්දින සමරන විදිය දැක්කම, දරුවෝ දෙමව්පියන්ගේ උපන්දින සමරන විදිය දැක්කම පින්වතුනි සසර ගමන ගැන අල්ප මාත්‍ර හෝ තමන්ට සිතට කිසිම බලාපොරොත්තුවක් නැතුවයි ඒ දේවල් කරන්නේ. මත්පැන් වලින් සංග්‍රහ කරලා, නැටුම් ගැයුම් වැයුම් වලින් පිරිසව සතුටු කරවලා මේ කරන හැම දෙයකින්ම රැස් වෙන්නේ මොනවද? අකුසල කර්ම. යම් සතුටක් ලැබෙනවා තමයි. නමුත් ඒක සමාජයේ විසින් හදපු දෙයක්. ඒක සමාජයේ විසින් හදපු දෙයක්. ඒ තුලින් තමන් හැම දිනාටම වෙන්නේ මහත් අනර්ථයක්. නමුත් ඒ පියාණන් කොයිතරම් සත්පුරුෂද කියලා හිතෙනවා දරුවෝ ටික එකතු වෙලා තමන්ගේ ආදරණීය තාත්තා වෙනුවෙන් මේ කරන වටිනා පින්කම තාත්තගේ සංසාර ගමනට කොයිතරම් ප්‍රයෝජනයක් වෙනවද? දරුවන්ගේ සංසාර ගමනට මොනතරම් ප්‍රයෝජනයක් වෙනවද? අද බලන්න මේ සද්ධර්ම දේශනාව ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසක් මේ දේශනාව ශ්‍රවණය කරනවා. මේවා අන්තර්ජාල වලට නිකුත් කරාම තවත් බොහෝ කාලයක් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. අද මේ දේශනාව අහලා අපි හිතමු නිතර පව් කර කර හිටපු මිනිස්සෙක්. යටත් පිරිසෙන් අපි හිතමු මදුරුව මර හිටපු මිනිස්සෙක්. මදුරුව මරණ එක මේ තරම් භයානකයිද කියලා හිතලා එක පුද්ගලෙක් හරි මදුරුව මරණ එකකින් අයින් වුණා. ඒ සියලු කුසල් මේ දේශනාවට දායක වුණු පින්වත් ඔබ හැම දිනාටම අඩුවක් නැතුව පින්වතුනි අනුමෝදන් වෙනවා. එහෙමනම් සසරේ කෙනෙකුගේ ජීවිතයක් වෙනස් කරන්න පුළුවන් ධර්මයේ තුලින්. එහෙමනම් අද මේ පින්වතුන් මේ කලේ මුළු මහත් ලෝකයටම හිතසුව පිණිස මහත් පින්කමක් බෞද්ධ රූපවාහිනිය තුලින් මේ දේශනාව විකාශනය කරනකොට තවත් මීට වඩා පිරිසක් මේ දේශනාව ශ්‍රවණය කරනවා. එවන් උදාර සත්පුරුෂ පින්කමක් සිද්ධ කළේ සත්පුරුෂ දෙමව්පියන්ගෙන් ලැබිච්ච සත්පුරුෂ ධර්මය මේ දරුවන්ට ලැබිච්ච නිසා. එhmenan අපි ඒ ආදරණීය පියාණන්ට ආශිර්වාදේ කරමු. 89 වන ජන්මදිනී සමරන පියදාස වන්‍යාරච්චි මහත්මයාට මේ සියලු කුසල් බලෙන් නිදුක් භව ලැබේවා, නිරෝගී භව ලැබේවා, කායික මානසික සුවපත් භාවය සැලසේවා. මේ සම්බුද්ධ ශාසනය තුල තවත් බොහෝ කුසල් දහම් වඩාගෙන, බොහෝ පාරමිතා පුරාගෙන සසර ගමන නිවාවටපත් කරන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මේ පියාණන්ට
ප්‍රාර්ථනීය බෝධියකින්ම අවබෝධ වේවායි සාදු කියා සෙත් ප්‍රාර්ථනා කරමින් අපි පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම පියදාස වන්‍යාරච්චි මහත්මයාගේ ආදරණීය ස්වාමි බිරිඳ වන දරුවන්ගේ ආදරණීය මෑණියන් වන සෝමාවතී ඉදිරිසිංහ මහත්මියට මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඒ මියගිය ආදරණීය මෑණියන්ට එහෙම නැත්නම් භාර්යාවට මේ පින් අනුමෝදන් වේවා. එතුමියගේ සංසාර ජීවිතය සුවපත් වේවා. ඒ වගේම පියදාස මහත්මයාගේ ආදරණීය දෙමව්පිය දෙපළටත් සෝමාවතී මහත්මියගේ ආදරණීය දෙමව්පිය දෙපළටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ මිය පරලෝකීයපු සසරේ පින් බලාපොරොත්තු වෙන සියලු මේ ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම 2021 ජනවාරි 23 වන දින උපන් දිනයේ සැමරූ කලන සංදීප මුණුපුරාට ආශිර්වාදේ කරනවා. ඒ දරුවාගේ අධ්‍යාපන කටයුතු සර ප්‍රකාරයෙන්ම සාර්ථකමත් වේවා. නිදුක් භව නිරෝගී භව සැලසේවා කියලා අපි මේ වෙලාවේදී ආශිර්වාදේ කළා පුණ්‍යානුමෝදනා කරනවා. එමනම් රැස් කරගත්තා වූ සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් දේශනාව සංවිධානය කරපු ආදරණීය දරුවන් හැම දිනාටමත් මුණුපුරු මිනිපිරියන් හැම දිනාටමත් ඥාති මිත්‍රාදීන් හැම දිනාටමත් මේ ධර්ම දානමේ කුසල් අත් වේවා. හැම දිනාටම නිදුක් භව නිරෝගී භව සැලසේවා. සියලුම යහපත් බලාපොරොත්තු පැතුම නිතු කරගන්නට මේ පින් පුණ්‍යානුමෝදනාවක්ම වේවා කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් මගේ නමි මිය පරලෝකීයව පසුගිය දවසක හදිසියෙම මිය ගිය මාගේ ආදරණීය මව්තුමියට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ඊට පෙර මිය ගිය මාගේ පියාණන්ටත් මේ පින් අනුමෝදන් වේවා. මා පැවිදි කරපු මාගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම භවගාමී ජීවිතය සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. මට ධර්ම මාර්ගයේ අඩුවක් පාඩුවක් නැතුව උගන්වන මාගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. අවසානයේ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.